රයිට් අපිට සංඛ්‍යානේ පාඩමේ ඊළඟ වීඩියෝ එකට යන්න තියෙන්නේ. එතකොට දැන් අපි සංඛ්‍යානේ පාඩමේ තව අපිට කතා කරන්න තියෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය පිළිබඳ ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය පිළිබඳව විතරයි කතා කරන්න තියෙන. අනිත් ඔක්කොම තියරි ටික අවසන් කරලා තියෙන්නේ. දැන් ක්‍රමක්‍රමයෙන් අපි උත්සාහ කරන්න ඕන මේ තියෙන ප්‍රශ්න ටික අවසන් කරගන්න. එතකොට ඒ වැඩ ටික අවසන් වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් අපි නුවර පන්තියේ කට්ටියට මේ මාසේ අග ඒ කියන්නේ පෙබරවාරි මාසේ අග වෙනකොට ඔයාලගේ පන්ති සුපුරුදු පරිදි ආරම්භ වෙනවා. පෙබරවාරි මාසයේ 3 වෙනි සතියේ හෝ 4 වෙනි සතියේ සිට සුපුරුදු පරිදි පන්ති ආරම්භ වෙනවා. හරි දැන් එතකොට දැන් අපි ටියුට් එකේ 20 වෙනි පිටුවේ මම හිතන්නේ දෙවෙනි ප්‍රශ්නේ කරානේ. 20 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න බලන්න 21 වෙනි පිටුවේ 3 වෙනි ප්‍රශ්නේ 21 වෙනි පිටුවේ 3 වෙනි ප්‍රශ්නය කරන්න. පාසලක 13 ශ්‍රේණියේ සිසුන් 200කගේ වයස ආසන්න මාසයට පහත වගුවේ දැක්වේ. පාසලක 13 ශ්‍රේණියේ සිසුන් 200කගේ වයස ආසන්න මාසයට පහත වගුවේ දැක්වේ. වයස ආසන්න මාසයට 206 207 208 209 210 ඔය විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ සිසුන් ගණනක් දීලා තියෙනවා. සිසුන්ගේ වයසෙහි මධ්‍යයන්ය හොයන්න කියනවා, මාතය හොයන්න කියනවා, මධ්‍යස්ථය, පළමු චතුර්ථකයේ, තුන්වන චතුර්ථකයේ, අන්තස් චතුර්ථක පරාසය හොයන්න කියලා කියනවා. ඒක තමයි A කොටසේ තියෙන්නේ. B කොටසේ තවත් ප්‍රශ්නයක් තියෙන්නේ. අපි ඒක තව ටිකකින් කතා කරමු. හරි ඉස්සෙල්ලා A කොටස කරන්න බලන්න. හරි කරන්න පටන් ගන්නකො. පළවෙනි තීරුවට අපි දාමු වයස මාස වලින් දාමු. පළවෙනි තීරුවට. හරි. වයස මාස වලින් දාමු. පළවෙනි තීරුවට වයස මාස වලින් දාමු. 206 207 එහෙම තියෙන්නේ. देसी है 207 208 209 210 211 212 213 214 215 216 මේක දත්තේ නිසා x කියලා දානවා. වගුවක් ගන්නකො. වයස මාස වලින් ඊට පස්සේ දෙවෙනි තීරුවට ගන්න සංඛ්‍යාතය F. සංඛ්‍යාත F. එතකොට ඒකට දාන්න ඕන සිසුන්ගේ සංඛ්‍යාවනේ දාන්න ඕනේ. සිසුන් ගාන දාන්න ඕන 12යි 8යි 2යි 14යි 5යි
17යි 34යි 22යි 28යි 21යි 37යි. ඔන්න සංඛ්‍යාතයේ F කියන තීරුව. කරන්න දැන් ඊළඟට මොකද්ද කරන්න ඕන? මධ්‍යයනයේදී හොයන්න ඕන මේ තියෙන දත්තය, මේ තියෙන සංඛ්‍යාතය, මේ තීරුව හදාගන්න, fx තීරුව හදාගන්න. fx කියන තීරුව හදාගන්න. මෙයාගෙන් වැඩි කරන්න, වැඩි කළ උත්තරේ ලියන්න. 207 8න් වැඩි කරන්න උත්තරේ ලියන්න. 208 2න් වැඩි කරන්න උත්තරේ ලියන්න. ඒ ටික ලියන්න මෙතෙන් ලියන්න. කැල්කුලේටරයක් පාවිච්චි කරන්න සුළු කරන්න. කැල්කුලේටරය පාවිච්චි කරලා ඒ සුළු කිරීම කරලා අගයන් ටික දාන්න බලන්න.
කමෙන් නැතුව අගයන් ටික දාන්න. ඔයාලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් මම අගයන් ටික දැම්මා කියලා වැඩක් නැහැ නේ. ඔයාලා කරන්න. සමහර කට්ටිය ඉවරත් ඇති. ඔයා තාම ඉවර නැහැ. බලන්න මෙන්න මේ අගයන් ටික එනවාද කියලා. 2472යි 1656යි 416යි 2926යි 1050යි 3587යි 7208යි 4686යි 4686යි 5992යි 4515යි 4515යි 7992යි. බලන්න ඔය අගයන් ටික ඇවිල්ලාද කියලා. සාමාන්‍යයෙන් ඔය වැඩි කරනකොට දෙපාරක් වැඩි කරන්න, දෙපාරක් වැඩි කරලා බලන්න ඔය අගයන් එනවද කියලා. හරි. දෙපාරක් වැඩි කරලා බලන්න. ඔයාට වරදින්න පුළුවන්, මට වරදින්න පුළුවන්. හරි, වැඩි කරලා බලන්න. දෙපාරක් වැඩි කරලා බලන්න. දෙපාරක් වැඩි කරලා බලන්න. අගයන් ටික ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අගයන් ටික ලියා ගන්න ඉක්මනට. හරි. ඒ ටික ලියාගෙන ඊට පස්සේ මෙන්න මේ ටික ගණනලා බලන්න. සංඛ්‍යාතවල එකතුව ළමයි 200ක තොරතුරු ඉඳන් මෙතන එකතුව 200ක් එන්න ඕන කෝකටත් ගණනලා බලන්න. ඒතොර යම් කිසි තැනක අපිට වැරදුනා නම් ඒ වැරදිච්ච තැන ආපහු අල්ල ගන්න පුළුවන්. මොකද අතනින් බලලා මෙතන ලියනකොට අපි අතින් ඉලක්කමක් එහෙම වෙන්න පුළුවන්. හරිද? මිනිස්සු අතින් එහෙම වෙනවනේ. ඒ නිසා නැවත වතාවක් එකතු කරලා බලන්න. එකතුව 200ක් එන්න ඕන. මොකද ළමයි 200ක්නේ. 200ක් එන්නේ නැත්නම් එහෙම මොකක් හරි අපි අතින් ඉලක්කමක් එහෙම වෙලා තියෙනවා. ඒතොර අපිට ආපහු අතන වගුවෙන් බලලා මේක හරි ගස්ස ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ තීරුවත් බලන්න එකතු කරලා සිග්මා fx මේ ටිකේ එකතුව කීයද කියලා බලන්න. කැල්කියුලේටරෙන් හදන්න. හරි, සංඛ්‍යානේ ගණන් හදනකොට කැල්කියුලේටරේ පාවිච්චි කරන්න.
මේ ටික ඔක්කොම පහළට එකතු කරලා බලන්න. මේ ටික ඔක්කොම පහළට එකතු කරලා බලන්න කීයද කියලා. මේ ටිකේ එකතුව 200ක් එනවා. මේ ටිකේ එකතුව 45200ක් එනවා. බලන්නකෝ. මේ ටිකේ එකතුව 200ක් එනවා. මේ ටිකේ එකතුව 45200ක් එනවා. දැන් පුතේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ටික ලියාගෙන යන්නකෝ පිළිවෙලින්. අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ටික ලියාගෙන යන්නකෝ පිළිවෙලින්. දැන් ඔයාලා ළඟ මේ ප්‍රශ්නෙට අදාළ තියරි ඔක්කොම ටික තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙන සෑම කොටසක්ම ඔයාලට කරන්න පුළුවන්. දැන් මුලින්ම අහන්නේ වාගේ මධ්‍යයන්නේ නේද? ඒ කොටසේ පළවෙනිය මධ්‍යයන්නේ අහන්නේ මධ්‍යයන්නේ x bar සමානයි sigma fx බෙදීම sigma f නේ. x bar සමානයි sigma fx කියන්නේ මේ තීරුව එකතුව 45000 කීයද 200යි නේ. 45200යි සිග්මා f කියලා කියන්නේ කීයද 200යි. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවනේ. එතකොට x bar සමානයි 452 බෙදන්න ඕනේ කීයෙන්ද? මෙතන ආවේ 42500ක් නේ. 42500ක් එන්නේ. 42500ක් එන්නේ. එතන 42500 බෙදන්න ඕන කීයෙන්ද 200. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 425 පුතේ දෙකෙන් බෙදුවොත් 212.5 නේ. මේක එන්න ඕන මාස වලින්. මාස වලින් එන්න ඕන. මාස 212.5යි මධ්‍යයන්. සාමාන්‍යයගේ 212.5යි. මාස කියලා තියන්න. මාස කියලා නැත්තම් විභාගෙදී ලකුණක් අඩු කරනවා. ඒ කියන්නේ මේ අන්තිම උත්තරේට ඔයා හිතන්නේ ලකුණු 5ක් දෙනවා කියලා. මේ අන්තිම උත්තරේට ලකුණු 5ක් දෙනකොට මේ ඉලක්කමට 4යි මාස කියන එකට එකයි. ඒ විදිහට තමයි විභාගෙදී සාමාන්‍යයෙන් ලකුණු හම්බෙන්නේ. හරි ඉතුරු කොටස් එක්ක කරන්නකෝ බලන්න.
ඊට පස්සේ දෙවෙනි කොටස අහන්නේ මොකක්ද? මාතේ කීයද කියලා නේද අහන්නේ. දෙවෙනි කොටසේ අපෙන් අහන්නේ මාතේ කීයද කියලා අහන්නේ. මාතේ කියලා කියන්නේ වැඩිම වාර ගණනක් යෙදිච්ච දත්තේ. වැඩිම වාර ගණනක් යෙදිච්ච දත්තේ. මෙතනින් තමයි වාර ගණන බලාගන්නේ සංඛ්‍යාතයෙන්. මෙතෙන් 34 වඩා වැඩි ඉලක්කමක් මෙතන නැහැ. වැඩිම වාර ගණනක් යෙදිච්ච දත්තේ. ඒ කියන්නේ මාස 216. ගත් මාස කියලා ලියන්න මාස 216. ඔන්න මාතේ. ඔන්න මාතේ. ඊට පස්සේ පුතේ තුන්වෙනි කොටස මධ්‍යස්ථේ. මධ්‍යස්ථේ නැත්තම් ඔක දෙවන චතුර්ථකේ. මධ්‍යස්ථේ කියලා කියන්නේ දෙවන චතුර්ථකේ. දෙවන චතුර්ථකේ හෙව්වනම් හරි. එතන මම ලියනවා මෙහෙම Q2 පිහිටි ස්ථානයේ ඉස්සෙල්ලාම. Q2 පිහිටි ස්ථානය. Q2 කියන්නේ මධ්‍යස්ථය. හරි. Q2 පිහිටි ස්ථානය කොහොමද හොයන්නේ? 2 න් 1යි n ධන 1. 2 න් 1යි n කියන්නේ දත්ත ගානනේ. දත්ත ගාන කීයද? 100යි. සෝරි 200යි. දත්ත ගාන 200යි 200 ධන 1. දැන් 201යි 201යි. ඒතර මෙතන එන්නේ 100.5යි නේ. 100.5යි. එහෙනම් Q2 කියලා කියන්නේ Q2 පිහිටි ස්ථානය කියන්නේ 100.5 වන දත්තය. දැන් 100.5 වන දත්තය කියලා එකක් නැහැ නේ මේකේ. 100.5 වන දත්තය කියලා එකක් නැහැ. එතකොට අපි මොකද්ද කරන්නේ? දැන් අපි ලියනවා මෙහෙම. Q2 නැත්තම් මධ්‍යස්ථය. Q2 නැත්තම් මධ්‍යස්ථය. කොහොමද හොයන්නේ? ඉස්සෙල්ලාම 100 වෙනි දත්තය හොයාගන්න. 100 වෙනි දත්තය. 100 වෙනි දත්තය කොහොමද හොයන්නේ? මේකේ ගැනගෙන යන්න 100 වෙනි දත්තය හම්බෙන්නේ. එතකොට 12යි 8යි 20යි 22යි 36යි 41යි 58යි 58යි 30යි 88යි 92යි 92යි. එතකොට මෙතනනේ 100 වෙනි දත්තේ ඉන්නේ. මෙතන තමයි 100 වෙනි දත්තේ ඉන්නේ. 101 වෙනි දත්තයත් මෙතනමයි ඉන්නේ. එහෙම නේද? එතකොට 100 වෙනි දත්තේ කියන්නේ 213. 100 වෙනි දත්තේ 213. ඊට පස්සේ මොකද්ද මම කරන්න කිව්වේ? ඊට පස්සේ 100 වෙනි දත්තේයි 101 වෙනි දත්තේ අතර වෙනස බලන්න. මේක 100.5 නේ. 100 වෙනි දත්තයත් මෙතන තියෙන්නේ 101 වෙනි දත්තයත් මෙතන තියෙන්නේ. 100 වෙනි දත්තයත් 213 101 වෙනි දත්තයත් 213. ඒ දෙන්න අතර ඇත්තටම වෙනසක් නැහැ. බිංදුවයි වෙනස 213 රින 213 වෙනසක් නැහැ. මේක වැඩි කරන්න පුතේ. මේක වැඩි කරන්න මෙතන 0.5 තිබ්බොත් කීයෙන්ද? 150න් වැඩි කරන්න. 150න් වැඩි කරන්න. එතන මෙතන ඉන්නේ 213 ධන මෙයාගෙන් මෙයාට කරොත් බිංදුවයි. බිංදුව මෙයාගෙන් වැඩි කරොත් ඒත් බිංදුවයි. එහෙනම් උත්තරේ කීයද? 213. එහෙනම් මාස 213යි කියලා ලියන්න. මධ්‍යස්ථයේ මාස 213යි. මධ්‍යස්ථයේ මාස 213යි. මධ්‍යස්ථයේ මාස 213යි. මධ්‍යස්ථයේ මාස 213යි. හදන්න. දැන් සාමාන්‍යයෙන් අර දත්ත 50ට වඩා වැඩි නම් මෙතන ධන එක කියන එක අවශ්‍ය නැහැ. නමුත් අපි මෙහෙම ලියන්න පුරුදු වෙන්න. එන් ධන එකම ඔයාලා ගන්න පුරුදු වෙන්න. හරි? මොකද ඕකනේ වඩාම නිවැරදි එක. ඊළඟට කියනවා පළමු චතුර්ථකයේ සොයන්න තුන්වෙනි චතුර්ථකයේ සොයන්න. ඔයන්නක බලන්න පළවෙනි චතුර්ථකයේ කීයද තුන්වෙනි චතුර්ථකයේ කීයද කියලා.
මම මේ ටික අයින් කරන්න නැත්නම් මට ඊට මදි වෙනවා. පළවෙනි චතුර්ථකයේ කීයද? තුන්වෙනි චතුර්ථකයේ කීයද? පළවෙනි චතුර්ථකයේ ඉස්සෙල්ලාම හොයන්න පුතේ පළවෙනි චතුර්ථකයේ පිහිටි ස්ථානය Q1 පිහිටි ස්ථානය හොයන්න. පළවෙනි චතුර්ථකයේ පිහිටි ස්ථානය 4න් 1යි n ධන 1. 4න් 1යි n ධන 1. පළවෙනි චතුර්ථකයේ පිහිටි ස්ථානය. ඒතර පුතේ එන්නේ පුතේ මෙහෙමයි 4න් 1යි n කියන්නේ දත්ත ගාන දත්ත ඔක්කොම 200යි 200 ධන 1. તો 200 ධන 1 කියන්නේ 201යිනේ 201 බෙදන්න 4. 201 4ෙන් බෙදුවාම 50.25යි කියලා එන්නේ. 50.25. ඒ කියන්නේ Q1 කියන්නේ පළමු චතුර්ථකය කියලා කියන්නේ 50.25 වන දත්තේ. 50.25 වන දත්තේ. ඒ නිසා මම ලියනවා Q1 සමානයි ඉස්සෙල්ලාම 50 වෙනි දත්තේ බලන්න. මේක ගැනගෙන යන්නකො. 12යි 8යි 20යි 22යි 36යි මෙතනට 41යි. 41යි මෙතන තමයි 50 වෙනි දත්තේ තියෙන්නේ. 51 වෙනි දත්තයත් උතන තියෙන්නේ. 50 වෙනි දත්තේ කියන 211. 50 වෙනි දත්තේ 211යි ධන මොකද්ද කරන්නේ ඊළඟට 50 වෙනි දත්තේ 51 වෙනි දත්තේ වෙනස බලන්න. 50 වෙනි දත්තයත් මෙයා 51 වෙනි දත්තයත් මෙයා. ඒක වෙනස 211 හරින 211. ඒ ගානමනේ වැඩි කිරීම 0.25 තිබ්බොත් 125න් වැඩි කරන්න. නැත්නම් 4න් 1න් වැඩි කරන්න. එතන Q1 සමානයි මෙතන කීයද 211යි ධන මෙතන බිඳුවයි බිඳුව මෙයාගෙන් වැඩි වුණොත් බිඳුවයි. එතන Q1 සමානයි 211යි. පළමු චතුර්ථකයේ 211යි මාස 211යි කියලා තියෙනවා නම් වඩා හොඳයි. පළමු චතුර්ථකයේ මාස 211යි. ඔය විදිහටම තුන්වෙනි චතුර්ථකයේ හොයන්න. ඔය විදිහටම තුන්වෙනි චතුර්ථකයේ හොයන්න. ඊළඟ Q3 පිහිටි ස්ථානය Q3 පිහිටි ස්ථානය තුන්වෙනි චතුර්ථකයේ 4න් 3යි n ධන 1. 4න් 3යි n කියලා කියන්නේ පුතේ දත්ත ගන්න දත්ත ගාන 200යි 200 ධන 1. 200 ධන 1 කියන්නේ 201යිනේ. 201න් බලන්න 4න් 3ක් කීයද කියලා.
හතරෙන් තුනක් ඇවිල්ලා කීයද එතකොට 150.75ක් වෙනවනේ 150.75ක් වෙනවා එතකොට Q3 හොයන්නේ අපි මෙහෙම Q3 හොයන්නේ මෙහෙමයි ඉස්සෙල්ලාම බලන්න 150 වෙනි දත්තය කීයද කියලා මෙහෙම ගණගෙන ඉන්න 150 මෙතන 20යි 22යි 36යි 36යි 5යි 41යි 58යි 88යි 92යි 92යි 94යි 104යි 114යි 114යි 134යි 142යි මෙතන තමයි 150 වෙනි දත්තේ ඉන්නේ 151 වෙනි දත්තයත් උතනම තමයි තියෙන්නේ නේද එහෙම නේද 20යි 22යි 36යි 41යි 58යි 58යි 62යි 92යි 94යි 94යි 104යි 114යි 114යි 134යි 142යි මෙතන තමයි 150 වෙනි දත්තේ 150 වෙනි දත්තය 215යි ඊට පස්සේ 150 වෙනි දත්තේ 151 වෙනි දත්තේ අතර වෙනස ගන්න 150 වෙනි දත්තයත් මෙයා 151 වෙනි දත්තයත් එයා. ඒතර මේ දෙන්න අතර වෙනසක් නැහැ. 115 දින 215. වැඩි කිරීම මෙතන 0.75 ඉඳලා 175 බලන්න. නැත්නම් 4න් 3න් වැඩි කරනවා. ඒතර Q3 සමාන වෙනවා මෙතන 215යි. මෙතන පුතේ මෙයාගෙන් මෙයා අඩු කරොත් බිඳුවයි බිඳුව මෙයාගෙන් වැඩි කරොත් ඒත් බිඳුවයි. ඒතර Q3 ේ උත්තරේ කීයක්ද වෙන්නේ? මාස 215ක් වෙනවා. මාස 215ක් වෙනවා Q3 මාස 215ක් වෙනවා මාස 215ක් වෙනවා Q3 ඊට පස්සේ අහනවා නේද ඊළඟ කොටසේ මොකක්ද අහන්නේ අන්තර් චතුර්ථක පරාසය අහනවනේ ඊළඟ කොටස උතර කීයද 6 වෙනි කොටස අන්තර් චතුර්ථක පරාසය අන්තර් චතුර්ථක පරාසය කියන්නේ Q3 ඍණ Q1 Q3 අපිට ආවේ කීයද මාස 215යි මාස 215යි Q1 ආවේ මාස 211යි නේ මාස 211යි ඒතර උත්තරේ කීයද මාස 4යි අන්තස් චතුර්ථක පරාසය මොකක්ද අන්තස් චතුර්ථක පරාසය කියන්නේ මැද පිහිටි දත්ත 150 විසිරී ඇති පරාසය මැද පිහිටි දත්ත 150 විසිරලා තියෙන පරාසය මාස 4යි අන්තර් චතුර්ථක පරාසය නැත්නම් අන්තස් චතුර්ථක පරාසය කියලා කියනවා කරන්න සමහරු ඉතින් කම්මැලි වගේ උහි ඉන්නවා අපතේ වගේ අනේ බන්ද කමන්ටත් නෑ රටටත් නෑ නේද දැන් බලන්නකෝ දැන් මේ විනාඩි 35ක් විතර කාලයක අපි දැන් මේ එක ගානක් හදනවා සංඛ්‍යානේ ගණන් එහෙමයි ඉතින් එක ගානකට ලොකු කාලයක් ගත වෙනවා විනාඩි 45ක් සමහර ඒවාට පැයක් කියලා දෙන්නත් ඕනනේ දැන් ඊළඟට කියනවා මේ තව මාස 10කට පසුව ඉහත ඒ කොටසේ 1 2 3 4 5 යන ඒවා නැවත සොයන්න. තව මාස 10කට පස්සේ හොයන්නලු මධ්‍යන්නේ නේද මාතය මධ්‍යස්ථය පළමු චතුර්ථකයේ තුන්වන චතුර්ථකයේ අන්තස් චතුර්ථක පරාසය ඔක්කොම හොයන්න. තව මාස 10කට පස්සේ පුතේ තව මාස 10ක් යනකොට මොකද වෙන්නේ? තව මාස 10ක් යනකොට මුගේ වයස මාස කීයක් වෙනවද? 216ක් වෙනවා. එතන මුගේ වයස 217ක් වෙනවා. මුගේ වයස 218ක් වෙනවා. මුගේ වයස 219ක් වෙනවා. මුගේ වයස 220ක් වෙනවා. මුගේ වයස
221ක් වෙනවා. මුගේ වයස 222ක් වෙනවා. මුගේ වයස 223ක් වෙනවා. 224ක් වෙනවා. මෙයාගේ වයස 225ක් වෙනවා. මෙයාගේ වයස 226ක් වෙනවා. පැහැදිලිද? ඒතර හැමෝගෙම වයස පුතේ මාස 10කින් වැඩි වෙන්න එපේ. ඒතර තිබ්බට වැඩිය මාස 10කින් හැමෝගෙම වයස වැඩි වෙන්න ඕන. තව මාස 10කට පස්සේ. හැබැයි ඉතින් මේ ළමයි ගාන වෙනස් වෙන්නේ නැහැ. එක්කෝ ඉන්න ළමයි මැරෙන්න ඕන නැත්නම් බබ්බු හම්බෙන්න ඕන. නේද? අපි හිතමු එකෙක්වත් මැරුන්නේ නැහැ කාටවත් බබාලා එහෙම හම්බුන්නේ නැහැ කියලා හිතමු. ඒ ළමයි ගාන කීයම තමයිද 200ම තමයි. මේ තීරුව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒතකොට මේ තීරුව වැඩි වෙච්ච නිසා මෙයාගෙන් වැඩි වෙනකොට මේ තීරුව නැවත මොකක් විය යුතුයිද? වෙනස් විය යුතුයි. කරන්න බලන්න. දැන් එක තීරුවක් වෙනස් වුණා. එක තීරුවක් වෙනස් වෙන්නේ නැහැ. ඒතර අනිවාර්යෙන්ම මේ උත්තර වෙනස් වෙනවා. මේ උත්තර වෙනස් වෙනවා. හොයන්න බලන්න දැන් කොහොමද තත්ත්වය කියලා. මාස 10කට පස්සේ මොකද්ද තත්ත්වය? හොයන්න නිකන් ඔහේ ඉඳි පවුල බලන්න. හදනව නේද? දැන් එක තීරුවක් වෙනස් වුණා. එක තීරුවක් දැන් වෙනස් වෙලා තියෙන්නේ. හරි. හරි මේ කතාව අහගන්නකො. මේ කතාව අහගන්නකො. පුතේ දැන් මේ ගාන ආය හදන්නේ නැහැ. දැන් සමහර කට්ටිය කරන්නේ ආයේ මෙයාගෙන් වැඩි කරලා ගන්නවා උත්තරයක්. ආයේ මෙයාගෙන් වැඩි කරලා ගන්නවා උත්තරයක්. ආයේ මෙයාගෙන් වැඩි කරලා ගන්නවා උත්තරයක්. එහෙම අරගෙන ආපහු මේ ටික සෙට් එක එකතු කරනවා. එහෙම ඕනේ නැහැ. හොඳට මතක තියාගන්න හැම දත්තයටම එකම දේ නම් වෙන්නේ
හැම දත්තයටම එකම දේ නම් වෙන්නේ උත්තරවලටත් වෙන්නේ ඒකම තමයි. හැම දත්තයටම එකම දේ නම් වෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ දැන් මේකේන හැමෝගෙම වයස මාස 10කින් මොකක් වුණාද? වැඩි වුණානේ. හැමෝගෙම නෙවෙන්නේ. හැම දත්තයකටම මොකද වෙන්නේ? 10 ගාන එකතු වෙනවා. 10 ගාන එකතු වෙනවනේ. හැම දත්තයකටම 10 ගාන එකතු වෙනවා. දැන් ඔයා හිතන්න මොකක් හරි එකදී හැම දත්තයකින්ම අඩු වෙනවා කියලා. දැන් ඔයා හිතන්න මේ පන්තියක ළමයින්ගේ බර කියලා මේ තියෙන්නේ. මොනවා හරි ක්‍රමයකින් හැම ළමයෙක්ගේම බර කිලෝ 10කින් අඩු වෙනවා. එහෙම නැත්නම් ළමයින්ගේ ලකුණු තියෙන්නේ මේ කියලා හිතන්නකො. හැම ළමයාගෙම ලකුණු කීය ගානේද? 10 ගානේ අඩු කරා. ඒතර පුතේ උත්තරවලට ඒ වැඩේමයි වෙන්නේ. හැබැයි අන්තශ්චතුර්ථක පරාසයට එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් අපි ගත්තොත් මධ්‍යයන්ය, මධ්‍යස්ථය, මාතය, පළමු චතුර්ථකය, තුන්වන චතුර්ථකය ඒ හැම එකටම වෙන්නේ මේ වැඩිවීම හෝ අඩුවීමම තමයි. ඒ නිසා අලුතෙන් ආයෙ හදන්න එපා. මේව ලියන්නකො තරුවක් දාලා රතු පෑනෙන් ලියා ගන්නකො. සෑම දත්තයකටම එකම සංඛ්‍යාවක් එකතු වෙනම් හෝ අඩු වෙනම් සෑම දත්තයකටම එකම සංඛ්‍යාවක් එකතු වෙනම් හෝ අඩු වෙනම් සෑම දත්තයකටම එකම සංඛ්‍යාවක් එකතු වෙනම් හෝ අඩු වෙනම් නව මධ්‍යයන්ය කමා මාතය නව මධ්‍යයන්ය කමා මාතය කමා මධ්‍යස්ථය කමා පළමු චතුර්ථකය කමා තුන්වන චතුර්ථකය යන ඒවාටද එම සංඛ්‍යාව එකතු වීම හෝ අඩුවීම සිදු වේ. එකතු වීම හෝ අඩුවීම සිදු වේ. ඒකටම ලියන්න. අන්තර් චතුර්ථක පරාසය වෙනස් නොවේ. අන්තර් චතුර්ථක පරාසය වෙනස් නොවේ. හරි. දැන් B කොටසේ දොර පළවෙනියට තියෙන්න ඕන මොකක්ද? B කොටසේ පළවෙනියට තියෙන්න ඕන මොකක්ද? පළවෙනියට තියෙන පුතේ මධ්‍යයන්ය නව මධ්‍යයන්ය කියලා අපි ලියමු. නව මධ්‍යයන්ය. ඒතර කලින් තිබ්බේ කීයද? කලින් තිබ්බේ මාස කීයද? අපිට ආවේ උත්තරේ මාස 212.5යි. මාස 212.5යි. දැන් හැමෝගෙම වයස මාස 10කින් වැඩි වුණානේ, එකතු වුණානේ. ඒ නිසා මේකට තව මාස 10ක් එකතු වෙන්න ඕනේ. ඒතර උත්තරේ කීයද එන්නේ? මාස 222.5යි. මාස 222.5යි. ඔය තමයි පුතේ නව මාතය කියන්නේ. මේ මධ්‍යයන්ය කියන්නේ. ඊට පස්සේ නව මාතය දෙවෙනි එක. නව මාතය කලින් තිබ්බ මාතය කීයද? මාස 216යි. කලින් තිබ්බේ මාස 216යි. මේකට 10ක් එකතු කරන්න මාස. එතකොට පුතේ කීයද? මාස 226යි. ඔය තමයි නව මාතය කියන එක. ඊට පස්සේ මධ්‍යස්ථයනේ. නව මධ්‍යස්ථය තුන්වෙනි එක. නව මධ්‍යස්ථය කියන එක කලින් තිබ්බේ මධ්‍යස්ථය කීයද? කලින් මධ්‍යස්ථය තිබ්බේ මාස 213යි. මාස 213යි. දැන් මේකට තව මාස 10ක් එකතු කරන්න. එතකොට මාස කීයද? 223යි.
මාස 223යි. ඊට පස්සේ හතරවෙනි කොටස හතරවෙනියාගේ අහන්නේ පළමු චතුර්ථකේ නේද? පළමු චතුර්ථකේ Q1 කීයද කලින් ඇවිල්ලා තිබ්බේ? Q1 ඇවිල්ලා තිබ්බේ Q1 211යි. මාස 211යි. 211ට දැන් අලුතෙන් මාස 10ක් එකතු කරන්න. ඒතර උත්තරේ මාස 221යි. මාස 221යි. ඔන්න පළමු චතුර්ථකය. ඊට පස්සේ තුන්වන චතුර්ථකය හොයන්න. Q3 තුන්වන චතුර්ථකය ආවේ මාස 215නේ. මාස 215ට තව මාස 10ක් එකතු කරන්න. එතකොට මාස කීයක් දෙන්නේ? 225ක් එන්නේ. මාස 225ක් නේ. ඊට පස්සේ පස්වෙනි කොටස නෙමෙයි හයවෙනි කොටස අන්තර් චතුර්ථක පරාසය කියන එක Q3 රින Q1 Q3 දැන් කීයද? මාස 225යි. මාස 225යි. Q1 කියන්නේ මාස 221යි. උත්තරේ කීයද? මාස 4යි. මාස 4ක උත්තරයක් තමයි එන්නේ. ඒ කියන්නේ අන්තර් චතුර්ථක පරාසය කලිනුත් ඔය ගානනේ. කලිනුත් ඔය ගාන, දැනුත් ඒ ගානමයි. කලිනුත් ඒ ගාන, දැනුත් ඒ ගානමයි. ලියාගන්නකො. බලන්න මේ කතාව ඉගෙන ගත්ත එකෙන් කොච්චර වැදගත්ද කියලා. නැත්තම් එහෙම ඔයාලා කලින් ප්‍රමාණයෙම ඉඩ අරගෙන ගාන හදනවා. එහෙම ඉඩ ඇදුවා නම් එහෙම උත්තර එනවා. ඒක වෙනම කතාවක්. නමුත් අපරාධේ කාලේ නේද? විභාගෙදී ඕම් ප්‍රශ්නයක් ආවා නම් එහෙම ප්‍රශ්න දෙකක් කරන්න තියෙන කාලේදී ඔයාලා කරන්නේ එක ප්‍රශ්නයක්. එහෙනම් මතක තියාගන්න මේ වගේ විශේෂ ස්ථාන. බලන්නකො විනාඩි 50ක් සාකච්ඡා කරලා තියෙනවා අපි ඔය ප්‍රශ්න. මේ ප්‍රශ්න වල සංඛ්‍යාව හරි. එහෙනම් අපි දැන් තවත් තියරි කොටසකට යමුකෝ. දැන් ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරේ නේද? හරි. දැන් මේ වෙනකොට අපි ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට තව කතා කරන්න තියෙනවා 13 වෙනි පිටුවේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඔකට ඔගිවිය කියලා කියනවා. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නැත්නම් ඔගිවිය කියලා කියනවා. හරි. බලමු අපි මේ කොටස කතා කරගන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය එහෙම නැත්නම් ඔගිවිය කියන කොටස. සමුච්චිත සංඛ්‍යාත. ඉස්සලා මේ මෙහෙම ලියන්න. පන්ති ප්‍රාන්තරයක ඉහළම ආයම තෙක් පන්ති ප්‍රාන්තරයක ඉහළම ආයම තෙක් ඊට පහළින් නැති දත්ත සංඛ්‍යාව පන්ති ප්‍රාන්තරයක ඉහළම ආයම තෙක් ඊට පහළින් නැති දත්ත සංඛ්‍යාව සමුච්චිත සංඛ්‍යාතයයි. පන්ති ප්‍රාන්තරයක ඉහළම ආයම තෙක් ඊට පහළින් නැති දත්ත සංඛ්‍යාව සමුච්චිත සංඛ්‍යාතයයි. මෙහි තිරස් අක්ෂයේ පන්තිවල ඉහළම ආයිම්ද සිරස් අක්ෂයේ යට කියලා තියෙන එක එයට කරගන්න. සිරස් අක්ෂයේ එයට අනුරූප පන්තිවල සමූහිත සංඛ්‍යාතයදගෙන ප්‍රස්ථාරගත කිරීමෙන් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ලබාගත හැකිය.
කියවගෙන යන්කෝ මම කියලා දෙන්න. සංගණනයකින් ලබාගත් දත්ත සංගහණයකින් නේ සංගහණයකින් ලබාගත් දත්ත ඒවා නියෝජනය වන පන්ති ප්‍රාන්තර සහ ඒවායේ සමුච්චිත සංඛ්‍යාතයන් දක්වන වගුවක් සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ලෙස හැඳින්වේ. එය ආකාර දෙකකින් පිළියෙල කළ හැකිය. ලියන්න එක වැඩිවන සමුච්චිත සංඛ්‍යාතය. වැඩිවන සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය. වැඩිවන සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය. වැඩිවන සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය. වැඩිවන සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය. වරහන් ඇතුළේ ලියන්න පුතේ ට අඩු සමුච්චිත සංඛ්‍යාතය. ට අඩු සමුච්චිත සංඛ්‍යාතය. ට අඩු සමුච්චිත සංඛ්‍යාතය කියලා දෙන්නම් මං. ට අඩු සමුච්චිත සංඛ්‍යාතය. මෙතන ලියන්න ඉරක් ගහලා ඉහළ මායිමට වඩා අඩු. ඉහළ මායිමට වඩා අඩු. ඉහළ මායිමට වඩා අඩු. ඉහළ මායිමට වඩා අඩු. දෙවෙනි එක ලියන්න පුතේ අඩුවන සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය. අඩුවන සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය ඔකටම කියනවා ට වැඩි සමුච්චිත සංඛ්‍යාතය කියලා. ට වැඩි සමුච්චිත සංඛ්‍යාතය කියලා කියනවා. වරහන් ඇතුළේ ලියන්න. මෙතන ඉරක් ගාලා ලියන්න ට වැඩි සමුච්චිත සංඛ්‍යාතය. පහළ මායිමට මෙතන ලියුවත් ඉහළ මායිමට වඩා අඩු. මේක පහළ මායිමට වඩා වැඩි. පහළ මායිමට වඩා වැඩි. හරි ඊට පස්සේ තියෙන වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තියනේ. ඒක මෙහෙම ලියන්න. වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය මෙහෙම ලියන්න. යම් පන්තියක ඉහළ මායිම තෙක් යම් පන්තියක ඉහළ මායිම තෙක් යම් පන්තියක ඉහළ මායිම තෙක් සංඛ්‍යාතවල එකතුව දැක්වෙන සටහනකි. 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 ලියන්නකො දැන් මොකවත් සමහර කට්ටියට තේරෙන්නේ නැතුව එදි නමුත් ලියන්න. මං කියලා දෙන්න. ඊට පස්සේ ඊළඟ පිටුවේ අඩුවන සමුච්චිත සංඛ්‍යාත ලියන්න. පන්ති ප්‍රාන්තරයක පහළ මායිමට වඩා වැඩියෙන් නැති පන්ති ප්‍රාන්තරයක පහළ මායිමට වඩා වැඩියෙන් නැති පහළ මායිමට වඩා වැඩියෙන් නැති පහළ මායිමට වඩා වැඩියෙන් නැති සංඛ්‍යාතවල එකතුව දැක්වෙන සටහනකි. සංඛ්‍යාතවල එකතුව දැක්වෙන සටහනකි. සංඛ්‍යාතවල එකතුව දැක්වෙන සටහනකි. ඊළඟට මෙහෙම කියනවා දෙන ලද සංඛ්‍යාත වගුවේ වැඩිවන සමුච්චිත සංඛ්‍යාත තීරය සහ අඩුවන සමුච්චිත සංඛ්‍යාත තීරය සහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක් පිළියෙල කරන්න තවද වැඩිවන සමුච්චිත සංඛ්‍යාත වගුව අඳින්න නෙවෙයි වක්‍රය අඳින්න. වක්‍රය අඳින්න. තවද වැඩිවන සහ අඩුවන සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ එකම සංඛ්‍යාත වගුවේ අඳින්න.
එකේම ඇඳලා පෙන්නන්න කියලාත් කියනවා. ඔන්න ඔයාලට දීලා තියෙනවා පන්ති ප්‍රාන්තරය සංඛ්‍යාතය 120 128 129 137 ඔය විදිහට දීලා තියෙනවා. හරි. දැන් පුතේ ඔයාලා වගුවක් පිළියෙල කරන්න ඕන. මම ඒක ඇතුලේ ඔයාලට කියලා දෙන්නම් වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? අඩු වෙන සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? ඒ ඔක්කොම ටික කියලා දෙන්න. දැන් ඉස්සෙල්ලාම දැන් අපි මෙහෙම එකක් ගහ ගන්න ඕනේ. හරි? පළවෙනියටම අපි ගමු මොකද්ද? පන්ති ප්‍රාන්තරනේ. පන්ති ප්‍රාන්තර ටික ගමු. ඒ ඕන වෙනවා 1 2 3 4 5 6 7ක් ඕන වෙනවා. 1 2 3 4 5 6යි 7යි. මොනවද අගයන් ටික 120 128 129 137 138 146 147 ඊළඟට 156 164 ඊට පස්සේ 165 173 174 182 ඊට පස්සේ පන්ති මායිම් ටික ගන්න ඕන. පන්ති මායිම්. දැන් ඔයාගේ එකේ පටන් ගන්න පන්ති මායිම්නේ. ඊට කලින් පන්ති ප්‍රාන්තර කියලා තව එකක් ගන්න. පන්ති ප්‍රාන්තර කියලා තව එකක් ගන්න. අරගෙන පන්ති මායිම් ටික ලියන්න. පන්ති මායිම් ටික දාන්න. පන්ති පායිම් ගන්න විදිය මතකයිනේ නේද? මේ දෙන්න අතර පරතරය බැලුවා 1යි. දෙකෙන් බෙදුවා 0.5යි. 0.5ක් අඩු කරන්න 0.5ක් එකතු කරන්න. එතකොට
119.5යි 128.5යි. මෙවත් එහෙම 128.5යි 137.5යි 137.5යි 146.5යි 146.5යි 155.5යි 155.5යි 164.5යි 164.5යි 173.5යි 173.5යි 182.5යි. ඔන්න පන්ති මායිම් ටික ලියාගත්තා. ඊට පස්සේ වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය තියෙන්නේ වැඩි වන සමුච්චිත සංඛ්‍යාතය. මේකට තමයි කියන්නේ ට අඩු. ට අඩු කියලා කියන්නේ. ට අඩු. තව එක තීරුවක් මම අරගෙන නෑ නේද? සංඛ්‍යාතය කියන තීරුව අරන් නෑනේ මම. සංඛ්‍යාතය. කොහොමද සංඛ්‍යාතයේ තියෙන්නේ 6යි 13යි 22යි 6යි 13යි 22යි 31යි 14යි 9යි 5. ඊට පස්සේ වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය. වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය. වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය. ඔකට තමයි කියන්නේ පුතේ ට අඩු සමුච්චිත සංඛ්‍යාතය කියලා කියන්නේ. ට අඩු සමුච්චිත සංඛ්‍යාතය. ට අඩු සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ පුතේ මේ ඉහළ මායිමට වඩා අඩුවෙන් කී දෙනෙක් ඉන්නවා. මේ ඉහළ මායිමට වඩා අඩුවෙන් කී දෙනෙක් ඉන්නවා. මීට වඩා අඩුවෙන් ඉන්න කට්ටිය ඔක්කොම ඉන්නේ මෙතන. කී දෙනෙක් ඉන්නවද? 6යි. ඊට පස්සේ මේකෙදි බලනකොට මීට වඩා අඩුවෙන් කී දෙනෙක් ඉන්නවා. මීට වඩා අඩුවෙන් ඉන්න අය මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. ඒ කියන්නේ මේ 6යි මේ 13යි. ඒ දෙක එකතු කරලා ගන්න. 6යි 13යි එකතු කරා. කීයද? 19යි. ඊට පස්සේ පුතේ මීට වඩා අඩු කට්ටිය. මීට වඩා අඩු කට්ටිය කොතනද ඉන්නේ? මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. මේ දැන් දෙකේ කට්ටිය එකතු කරලා ගත්තානේ. ඊට පස්සේ මේ ටිකත් එකතු කරා. දැන් තේරෙනවද සිද්ධිය? දිගටම එකතු කරගෙන යන්න තියෙන්නේ. ඒතර 19යි 22යි. 41යි නේ 41යි. ඊට පස්සේ මීට වඩා අඩු කට්ටිය මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා ඔක්කොම ටික එකතු කරන්න තියෙනවා. 41ට 31ක් එකතු කරන්න. ඒතර 72යි. ඊට පස්සේ මෙයාට මෙයා එකතු කරන්න 72ට 14ක් එකතු කරන්න 86යි. 86ට 9ක් එකතු කරන්න. 86ට 9ක් එකතු කරපුවම 95යි. 95ට 5ක් එකතු කරන්න. 95ට 5ක් එකතු කරපුවම 100යි. ඔන්න සමුච්චිත සංඛ්‍යාතය 100යි. ඔකට කියනවා මොකක් කියලාද? වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය. එහෙම නැත්නම් ට අඩු සමුච්චිත සංඛ්‍යාතය. මේ ඉහළ මායිමට වඩා අඩු සමුච්චිත සංඛ්‍යාතය තමයි ගන්න. ඉහළ මායිමට වඩා අඩු සමුච්චිත සංඛ්‍යාතය. මීට වඩා අඩු කට්ටිය ඉන්නේ මෙතන විතරයි. මීට වඩා අඩු කට්ටිය ඉන්නවා මේකෙත් ඉන්නවා මේකෙත් ඉන්නවා. මීට වඩා අඩු කට්ටිය මේකෙත් ඉන්නවා මේකෙත් ඉන්නවා මේකෙත් ඉන්නවා. මීට වඩා අඩු කට්ටිය මේකෙත් ඉන්නවා මේකෙත් ඉන්නවා මේකෙත් ඉන්නවා මේකෙත් ඉන්නවා. මීට වඩා අඩු කට්ටිය මේ ටිකේම ඉන්නවා. මීට වඩා අඩු කට්ටිය මේ ටිකේම ඉන්නවා. මීට වඩා අඩු කට්ටිය මේ ටිකේම ඉන්නවා. එතකොට මේ ඔක්කොම ටික එකතු කරා. එකතු කරගෙන ගියා නම් හරි. ඊට පස්සේ අපි ඊළඟ තීරුවට එනවා. මොකද්ද? අඩුවන සමුච්චිත සංඛ්‍යාතය. අඩුවන සමුච්චිත සංඛ්‍යාතය. මේකට කියනවා ට වැඩි. ට වැඩි සමුච්චිත සංඛ්‍යාතය කියලා. ට වැඩි සමුච්චිත සංඛ්‍යාතය. ට වැඩි සමුච්චිත සංඛ්‍යාතය. ඒකෙදි බලන්න මෙහෙමනේ. මේ 15 මායිමට වඩා වැඩි කට්ටිය කොතනද ඉන්නේ? මේ 15 මායිම මේට වඩා වැඩි කට්ටිය ඉන්න පුතේ මෙතන ඉන්නවා. කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක්. හරිද?
ඊට පස්සේ බලනවා ඊළඟ එකේ මෙතන මීට වඩා වැඩි කට්ටිය කොච්චර ඉන්නවා. මීට වඩා වැඩි කට්ටිය පුතේ මේකෙත් ඉන්නවා මේකෙත් ඉන්නවා. ඒතර මේ දෙක එකතු කරනවා. ඒත් 5ට 9ක් එකතු වෙනවා. 5ට 9ක් එකතු වුණාම 14යි. ඊට පස්සේ බලනවා මීට වඩා වැඩි කට්ටිය කොතනද ඉන්නේ. මීට වඩා වැඩි කට්ටිය මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. මේ දෙක එකතු කරලා තියෙන්නේ. මේක එකතු කරගත්තා නම් හරි. එතකොට 14ට ආයෙ එකතු වෙනවා 14ක්. එතකොට කීයද 28යි. දැන් එකතු කරගෙන යන්න උඩ පැත්ත. 28ට එකතු කරන්න 31ක්. එතකොට කීයද? 59යි නේ. 59. ඊට පස්සේ 59ට එකතු කරන්න 22ක්. එතකොට කීයද එන්නේ? 79යි 81යි. ඊට පස්සේ 81ට එකතු කරන්න 13ක්. එතකොට කීයද? 94යි. 94ට එකතු කරන්න 6ක්. එතකොට කීයද? 100යි. ඔයා මෙහෙම මතක තියාගන්න වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතයේදී පල්ලෙහාට එකතු කරගෙන යන්න අඩු වෙන සමුච්චිත සංඛ්‍යාතයේදී උඩ පැත්තට එකතු කරගෙන යන්න. මොකක් හරි ඔයා ක්‍රමයක් අල්ලගන්න එච්චරයි. මොකක් හරි ක්‍රමයක් අල්ලගන්න. වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතයේදී උඩ ඉඳන් ඔක්කොම එකතු කරගෙන ඉන්න. අඩු වෙන සමුච්චිත සංඛ්‍යාතයේදී පල්ලෙහා ඉඳන් ඔක්කොම එකතු කරගෙන යන්න. ඊළඟට කියනවා වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීමට වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීමට පටිපාටිගත යුගල. පටිපාටිගත යුගල වැඩි වෙන එක අඳින්න. හරිද? ඔයා කරන්න ඕනේ මෙහෙම මේකත් එක්කනේ ගනුදෙනු කරේ වැඩි වෙන එකේදී 128.5 කීයද අපිට ආවේ 6. ඔන්න එක පටිපාටිගත යුගල. ඊට පස්සේ ඊළඟ එක්කෙන අපි 137.5 කීයද 19. තව පටිපාටිගත යුගල. ඊළඟ එකේ 146.5 මෙතන කීයද 41. ඊළඟ එකේ 155.5 155.5 72. ඊළඟ එකේ 164.5 164.5 86. ඊළඟ එකේ 173.5 173.5 95. අන්තිම එකේ 182.5 182.5 100. අද සම්පූර්ණ කරගන්න. වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීමට පටිපාටිගත යුගල.
ඊට පස්සේ මෙන්න මේකත් ලකුණු කරගෙන මිමු. එහා පිටුවේ තියෙනවා අඩුවන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීමට පටිපාටිගත යුගල කියලා තියෙනවනේ. ඒකත් මම ලියලා ඉන්නම්. ඒක අඳිනකොට මෙන්න මේවා පාවිච්චි කරන්න. අඩුවන එක අඳිනකොට, ඒ කියන්නේ මෙයා පාවිච්චි කරනකොට මේ පහළ මායිම තමයි ගන්න. 173.5 මෙතන කීයද ආවේ අපිට 5. ඊට පස්සේ ඊළඟ එකේ 164.5 කීයද ආවේ 17. ඊට පස්සේ කේ ආවේ මේක 155.5 155.5 155.5 මෙතින් 28. ඊළඟ එක මෙතන 146.5 146.5 කීයද 59. ඊට පස්සේ 137.5 137.5 81. ඊළඟ 128.5 94. ඊළඟ එන්නේ 119.5 119.5 C. එරිගත් තියාගන්න. මොකද මම දැන් මේ වගුව අයින් කරන්න ඕනේ. නැත්නම් මට අඳින්න කරන්නේ නැහැ. හරි අපිට දැන් ඔගේ ප්‍රශ්නවල කියන්නේ ඉස්සෙල්ලා මොකක් කරන්නද කියලාද? ඉස්සෙල්ලාම කියන්නේ වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය අඳින්න කියලා කියන්නේ. වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත කතා අඳින්න කියලා කියන්නේ. හරි. එතකොට මේ විදිහට තමයි ගන්නෙ. මේ පැත්තට ගන්නවා පුතේ පන්ති මායිම්. මේ පැත්තට ගන්නෙ පන්ති මායිම් ගන්නවා. මේ පැත්තට වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය. වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය ගන්න ඕන. එතකොට දැන් මේ අගයන් ටික ලකුණු කරන්න. ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ කීයද? 128.5 6.
මේ හරියෙන් ගන්න 128.5 ඊට පස්සේ ලකුණු කරන්න ඕන කීයද 137.5 137.5 ඊට පස්සේ ලකුණු කරන්න ඕන 146.5 146.5 ඊට පස්සේ 155.5 ඊට පස්සේ 164.5 173.5 ඊට පස්සේ 182.5 182.5 අගයන් ටික යනවනේ 100ට ඉතින් මේක 10 10 වගේ ලකුණු කරන්න 10 20 30 40 50 60 70 80 90 100 දක්වා ලකුණු කරා. හරි. දැන් ඉතින් අදාළ කණ්ඩායම් ටික ලකුණු කරන්න. 128.5 6න් 128.5 කියලා කියන්නේ මේ හරි. 128.5 6. ඊට පස්සේ ඊළඟ එක 137.5 19. 137.5 19 137.5 19 කියන්නේ 20ට වැඩිය පොඩ්ඩක් අඩුයි. ඊට පස්සේ ඊළඟ එකේ තියෙන 146.5 41. මෙන්න මෙයාගේ 41 කියන්නේ 40ට වඩා පොඩ්ඩක් වැඩි. මෙන්න මේ හරිය 41. ඊට පස්සේ 155.5 72. මෙයාගේ 72ට යන්න ඕන. 72ට යන්න ඕන. දැන් මේ වැඩේ හරියට කරන්න පුතේ ප්‍රස්ථාර කඩදාසිය කොහොමද? විභාගෙ දුවට ප්‍රස්ථාර ගෝලයක් දෙනවා මේ වැඩේ කරන්න. හරිද? දැන් අපි මෙහෙම මේ බෝඩ් එකේ මම මෙහෙම කරාට ඔයාලා මෙහෙම ටියුට් එකේ කරාට මේක ප්‍රස්ථාර ගෝලයක කරොත් තමයි නිවැරදිම උත්තරේ. ඊට පස්සේ 164.5 86. 164.5 86. 85ට වැඩිය පොඩ්ඩක් වැඩි. මේ හරි 86. ඊළඟ එකේ 173.5 95. මේක යන්න ඕන 95ට. 95ට ඔන්න ඔය විදිහට 95ට යන්න වෙනවා. ඊට පස්සේ අන්තිම එකේ 100යි. 182.5 100. මේ 100 දක්වා ඔය විදිහට යන්න. 100 දක්වා යන්න ඕන. දැන් පුතේ මේක කොහෙන් හරි තැනකට බිඳුවට සෙට් වෙන්න එපා. ඒ නිසා කලින් ඉලක්කවත් ගන්න ඕන. 119.5 බිඳුවට සෙට් කරන්න. හරි? දැන් මේ ටික පුතේ 119ක් වෙන්න බෑනේ. ඒ නිසා මේ ටික අකුලලා ලියන්න. අකුලලා දැම්මා කියලා පෙන්නන්න. නැත්තම් දැන් මේ ටික බොහොම පොඩ්ඩයි. ඒ ගානම වගේ මේ ටික. දැන් ඔයාලට තියෙන්නේ පැන්සලක් අරගෙන අඩිරුල පාවිච්චි කරන්නේ නැතුව මෙන්න මෙහෙම මේ ලක්ෂ ටික යා කරන සුමට වක්‍රයක් අඳින්න. මෙන්න මේකට කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා. මේකට කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා. හරි වැඩේ පටන් ගන්නකො.
දලා ඉවරයි නේද? හරි. ඊට පස්සේ තියෙන්නේ අඩුවන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. මේක ලියන්න වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා. වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා ලියන්න. ඊට පස්සේ අඩුවන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. අඩුවන එක මම මේකෙම අඳිනවා 173.5 5 කියන්නේ මේ හරිය ඊට පස්සේ ඊළඟ එකේ 14 මේකේ 14 ඊළඟේ 28 ඊළඟ එකේ 59 ඊළඟ එකේ 81 ඊළඟ එකේ 94 අන්තිම එකේ 100 ඒකෙත් පුතේ දැන් මුල බිඳුවට සෙට් වෙන්නේ නැහැ. ඒක කලින් ඊළඟ එකට ගන්න බිඳුව. මේ විදිහට එකපාරින් ඇඳලා ඉවර කරන්න ලක්ෂ ටික යාවෙන්නේ නැහැ. මේ තියෙන්නේ එතකොට වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය, මේ තියෙන්නේ අඩු වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. අඳින්නකො. අඩු වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. දැන් මේ වක්‍ර දෙක ඡේදනය වෙන තැන තියෙනව නේද? මේ වක්‍ර දෙක ඡේදනය වෙන තැනට කියන්නේ මධ්‍යස්ථය කියලා. කියන්නේ Q2. එතන දාන්න රතු පෑනෙන් කොහොම කඩේකට දාලා එතන දාන්න Q2 කියලා. Q2 කියලා දාන්න. මධ්‍යස්ථයෙන් නැත්නම් දෙවන චතුර්ථකේ.
මෙහෙම ලියන්න. වක්‍ර දෙක ඡේදනය වන ස්ථානයේ මධ්‍යස්ථයයි. 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 අර දැන් ඔයාලට එහා පිටුවේ තියෙන එකේ අඳින්න දෙයක් නැහැ. මොකද අපි එකපාරම දෙකම ඇඳලා දැම්මනේ. දැන් අපිට කියනවා එකකදී වැඩි වෙන සමුච්ච සංඛ්‍යාත වක්‍රය අඳින්න හරි. අඩු වෙන සමුච්ච සංඛ්‍යාත වක්‍රය අඳින්න ඒකත් හරි. ඊට පස්සේ දෙන්නම එකේ අඳින්න. එතකොට ඒකත් හරි. ඔක්කොම ටික අපි අදින් එකම කතාවේ කියවුණා. තව අපිට තියෙන ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාතය කියන කතාව කතා කරගන්න තියෙනවා. බලන්න මේ ප්‍රශ්නේ 18 වෙනි පිටුවේ උඩම තියෙනවා 4 වෙනි ප්‍රශ්නය කියලා එකක්. 18 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නය කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා අගේ කියලා එකක් තියෙනවා. 0 1 2 3 4 5. අගේ කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා සංඛ්‍යාතය කියලා එකක්. 4 4 7 3 1 1 කියලා තියෙනවා. ඊළඟ සමුච්ච සංඛ්‍යාතය මෙතන දාලා තියෙන x කියලා කියන්නේ 8 y 18 19 20. දැන් බලන්න මේකේ මොකද්ද වෙලා තියෙන්නේ? සංඛ්‍යාත ටික එකතු වෙන ගතියක් නේද මේකේ පෙන්නන්නේ. මෙතන ගාන තමයි මෙතෙන්ට එන්නේ. ඊට පස්සේ 4ට 4ක් එකතු වුණාම 8යි. 8ට 7ක් එකතු වුණාම 15යි. 15ට 3ක් එකතු වුණාම 18යි. 18ට එකක් එකතු වුණාම 19යි. 19ට එකක් එකතු වුණාම 20. එහෙනම් x වලාගේ 4යි y වලාගේ 15යි. x වලාගේ 4යි y වලාගේ 15යි. බලන්න මේ උත්තරයක් තියෙද? 4 හා 15 කියලා තියෙනවා පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ. හරි දැන් ඉතින් මේ ටියුට් එකේ තියෙන හැම එකක්ම කරන්න පුළුවන් ඔයාලට. බැරි එකට තිබ්බොත් තියෙන්නේ ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය කියන එක. මම හිතන්නේ එහෙම ප්‍රශ්න මේ ටියුට් එක ඇතුලේ නැහැ. සමුච්චිත සංඛ්‍යාතය කියන එක නම් තියෙනවා. ඒත් ඊළඟ දවසේ වැඩ කරන්න එනකොට ප්‍රස්ථාර කොලයක් හෝ දෙකක් අරගෙන එන්න ඕනේ. ප්‍රස්ථාර කොල දෙකක් විතර අරගෙන එන්න ඊළඟ දවසෙන් මේ ටියුට් එක සම්පූර්ණයෙන් ඉවර වෙනවා. ඒ වගේම අපිට පහුගිය විභාග ප්‍රශ්න ටියුට් එක තියෙනවනේ. ඒකේ වැඩත් පටන් ගන්න පුළුවන්කම ලැබි. ඒ වගේම තමයි මේ දැන් කෑගල්ලේ පන්ති නම් පටන් අරන් තියෙන්නේ. නුවර පන්ති අයට මතක් කරන දේ තමයි පෙබරවාරි මාසේ අග වෙනකොට 20 පහ වෙනකොට ඔයාලගේ පන්ති ආරම්භ කරනවා. එතකොට ඒකට අදාළ සියලු දැනුවත් කිරීම ආයතනයේ හරහා සහ අපේ තියෙන ගෲප් හරහා channel හරහා ඔයාලට ඒ දැනුවත් කිරීම ටික කරනවා. ඒ නිසා පෙබරවාරි මාසේ 20 ආසන්න පහ වෙනකොට අපි පන්ති ආරම්භ කරනවා. තියරි පන්තිය ඒ වගේම රිවිෂන් පන්තිය මේ පන්ති දෙකම ආරම්භ කරනවා. එතකොට තියරි පන්තියේ ළමයින්ට දැන් තියරි රිවිෂන් පන්ති පටන් ගන්නකොට අපි ක්‍රමානුකූලව තමයි ඔයාලා බඳවා ගැනීම කරන්නේ. ඒකට හේතුව අර ළමයි සීමාවක් තියෙනවනේ. ඒ නිසා කණ්ඩායම් වලට බෙදලා තමයි ඔයාලගේ පන්ති ටික කරගෙන යන්නේ. ඒ නිසා අපිට අර සුපුරුදු ධාරිතාවයේ ඔක්කොම ළමයි කලින් හිටපු ඔක්කොම ළමයි ටික පන්තියට දාගෙන පන්තිය කරන්න බැරි වෙයි. ඒ නිසා පන්ති කීපයකට වෙන් කරලා තමයි අපිට පන්තිය කරගෙන යන්න වෙන්නේ. හරි එහෙනම් ඔච්චර තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න තියෙන්නේ. මොකද තව ප්‍රශ්නයක් ගත්තොත් එහෙම මේක පැය දෙකක් තුනක් දෙකමාරක් විතර දක්වා යනවා. ඉතින් එච්චර දුර අදින්න බෑනේ. ඒ නිසා අපි ඔතනින් මේ කතාව නවත්තනවා. හරි. රිවිෂන් පන්තියේ මේ දවස්වල කණ්ඩාංග ජ්‍යාමිතිය යන්නේ හැමෝම දන්නවා. ඒ වැඩ ටිකත් හරියට කරගන්න. එතකොට හරියට කරපු කට්ටියට තව සතියක් දෙකක් යනකොට ඒ කට්ටියට සිලබස් එකේ මැත්ස් පාර්ට් එක සම්පූර්ණයෙන් අවසන්. පයිතගරස් ප්‍රමේය තියරි පන්තියදී කරලා තිනවා, ත්‍රිකෝණමිතිය කරලා තිනවා, පරිමා වර්ගඵලය කරලා තිනවා නේද? සංඛ්‍යාණය දැන් කරනවා, කණ්ඩාංග ජ්‍යාමිතිය රිවිෂන් පන්තිය කරනවා. ඒතකොට තියරි පන්තිය හැමෝම රිවිෂන් පන්තියට සහභාගී වෙන්න. මොකද හේතුව මාස 5මාරයි දැන් තියෙන්නේ. ආයේ මාස 5මාරේ බලාපොරොත්තු වෙන්න එපා. තියරි පන්තියෙන් ඔක්කොම කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කරන්න බෑ. ප්‍රායෝගික කතාව ඒක. ඒ නිසා තියරි පන්තියේ සියලු දෙනා රිවිෂන් පන්තියට මේ මාසෙ ධම්ම සහභාගී වෙන්න. ආයේ පස්සේ කියන්න එපා අපිට මේ පාඩම තියරි පන්තිය කරේ නැහැ කියලා. මොකද කාලයත් එක්ක පිළිබඳ තියෙන සටනක්. මොකද කොරෝනා ඉතින් අපි හැදුවේ එකක් නෙවෙයිනේ.
ඒ නිසා මොකක් හරි විසඳුමක් තියෙන්න ඕනේ. ඒ නිසා තියරි පන්තිය හැමෝම රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න මේ මාසේ ඉඳන්ම. හරි එච්චරයි අද කතා කරන්නේ.